ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සුපුරුදු පරිදි අපි සූදානම් වන්නේ අකුරට පෙරමග අපේ බුද්ධ ධර්මයේ විෂය නිර්දේශය අලලා සිදු කෙරෙන පාඩම් මාලාව ඔබ වෙත ගෙන එන්නට. ඉතින් අද දවසේත් සුපුරුදු පරිදි සූදානම්ෙන් හිටිනවා අපි ඔබට මේ පාඩම ගෙන එන්නට. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ දැයේ දුවා දරුවන්ගේ දහම් දැනුම පෝෂණය කරනු මසුයි අපි මේ පාඩම් මාලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අද දවසේත් ඊටාම කාර්යබහුල මොහොතක උනත් උන්වහන්සේ අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කරන්නට නියමිතයි. රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිත අපේ රදාවඩුන්නේ ඥාන විමල ගෞරවනීය ස්වාමින් වහන්සේ. උන්වහන්සේ নমස්කාරක පූර්වක පිළිගන්නා ගමන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත පාඩම අපේ දුවා දරුවන් වෙනුවෙන් ගෙන එන්නට. ඔයාලා සෑම දිනාටම තිරුවන් සරණයි. වාඩි වෙන්න. හොඳයි ඔයාලා සෑම දිනාටම සුබ උදෑසනක් වේවා. දයාබර දුවේ පුතේ අදත් අපි සුපුරුදු විදියට අකුරට පෙරමග වැඩසටහනේ තවත් පාඩමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ එනවා පාඩමක් සිතීමේ හා විමසීමේ නිදහස කියලා. ඒ පාඩම තමයි අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සිතීමේ මේ මාතෘකාව තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී ඔයාලට මතක තියාගන්න ඕන සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ පාඩමත් බොහෝ දුරට අපොස සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන මාතෘකාවක්. ඒ නිසා අපි මේ පිළිබඳව අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දයාබර දුවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිතණ්ඩ විමසණ්ඩ ඉඩ දුන්නු ධර්මයක්. දැන් අපි දන්නවා ඇතැම් දේවවාදී ආගම් තියෙනවා. ඒ ආගම් වල බයිබලයේ විසින් හෝ වේවා එහෙම නැත්නම් අල් කුරානයේ විසින් හෝ වේවා එහෙම නැත්නම් යම්කිසි ග්‍රන්ථයක සටහන් වෙන කරුණු කාරණා අපි ඒ කියන ආකාරයෙන්ම පිළිගන්නට ඕනේ. එතකොට ඒ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් යමක් ලෝකයට ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් කරන සෑම කරුණක්ම අපි පිළිගන්නට ඕනේ. ඒක තමයි දේවවාදී නිර්මාණවාදී ආගම් වල එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය තුල එකම එක කරුණක්වත් සඳහන් වෙලා නැහැ මේ තියෙන දේ ඔබ විසින් ඒ ආකාරයටම පිළිගත යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයාට හිතලා තීරණය කරන්න අවස්ථාවක්. එතකොට පින මොකද්ද පව මොකද්ද කියන එක, නිර්වාණය පිළිබඳව, සංසාර දුක පිළිබඳව මේ සෑම දෙයක් පිළිබඳවම තමන්ට හිතලා තීරණය කරන්න පුළුවන් සිතණ්ඩ විමසණ්ඩ නිදහසක් දීලා තියෙනවා. මෙන්න මේ කාරණාව හේතු ගැන්වෙන කතා පුවතක් ඔයාලගේ පොතේ තියෙනවා. ඒ තමයි කාලාම සූත්‍රය කියන සූත්‍ර දේශනාව. කාලාම සූත්‍රය මේක අපට ඊටාම වැදගත් වෙනවා. කාලාම සූත්‍රය. මේ කාලාම සූත්‍රයේදී අපට ගමක් අහු වෙනවා කෝසල රටේ කේසපුත්ත කියලා නියම් ගමක්. කේසපුත්ත මේ නියම් ගමේ නම. මේකේ ජීවත් වෙන වැසියන්ගේ නම තමයි කාලාම. එයාලා ගෝත්‍රය. මේ කාලාම වැසියෝ ඉන්න කේසපුත්තේට බුදුරජාණන් වහන්සේ වඩිනවා. මේ වඩිනකොට කාලාමවරු බුදුරජාණන් වහන්සේට යම් කරුණක් ඉදිරිපත් කරනවා. මොකද්ද ඉදිරිපත් කරන්නේ? ස්වාමීනි අපේ මේ කේසපුත්තේට මේ අපේ ගමට ගොඩක් මහාන බමුණෝ එනවා. නානා සමනක් බ්‍රාහ්මණ නොඑක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එනවා. එයාලා ඇවිල්ලා එයාලගේ දේශනාව සිද්ධ කරනවා. එයාලගේ දේශනාව සිද්ධ කරලා එයාලා සෑම කෙනෙක්ම කියනවා මම මේ කියන දේ අපි මේ කියන දේ විතරයි හරි. අනිත් සේරම ಜಾති බොරු කියනවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් එනවා. එයාත් ඇවිල්ලා එයාගේ දේශනාව සිද්ධ කරලා
එයත් ප්‍රකාශ කරනවා මම කියන දේ හරි ඉදමේව සත්‍යම් මේකමයි ඇත්ත. අන් සියලු දේවල් බොරු මෝගමඤ්ඤං. අඤ්ඤං අනිත් ඒවා මෝගං කියන්නේ හිස් කියන්නේ. එහෙම කියලා. තවත් එක්කෙනෙක් එනවා. එයත් ඇවිල්ලා ස්වාමීනි ඔය ආකාරයටම මේක තමයි ඇත්ත අනිත් ඒවා බොරු කියලා කියනවා කියලා දැන් මෙහෙම ප්‍රකාශයක් කළා. ඒ කරලා එතකොට දැන් වක්‍රම කියනවා ඔබ වහන්සේත් ඒ වැඩේ නෙමෙයි කරන්න හදන්නේ. එතකොට එනේන එක්කෙනා කියන්නේ මේකයි ඇත්ත අනිත් ඒවා බොරු කියලා. තව එක්කෙනෙක් එනවා යා කියන්නේත් මේක ඇත්ත අනිත් ඒවා බොරු කියලා. ස්වාමීනි අපි හරි කියලා පිළිගන්න ඕන මොකද්ද කියලා අහනවා. ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ අයට ඊටාම හොඳ පිළිතුරක් දෙනවා. බුදුහාමුදුරුවෝ කාරණා 10ක් ඉදිරිපත් කරලා කියනවා මෙන්න මේ කාරණා වලින් කියවෙන එකක්වත් එකපාරට පිළිගන්න එපා කියනවා. මා අනුස්සවේන කවුරු හරි මෙහෙම කිව්වා කියලා ඒ අහපු නිසා පිළිගන්න එපා කියනවා. මා පරම්පරාය පරම්පරාවෙන් ආවා කියලා මා කියන වචනේ තේරුම දුවේ පුතේ පිළි එපා කියන එක. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා කියනවා. ඊළඟට මා ඉතිකිරාය. ඉති කියන්නේ මෙහෙමයි කියන්නේ මෙන්න මේක මෙහෙම වුණා කියලා කවුරු හරි කිව්වොත් එහෙම පිළිගන්න එපා කියලා කියනවා. ඊළඟට කට කතා වලින් එන ඒවායිකදී සඳහන් වෙන්නේ ඊළඟට තර්කානුකූලව යමක්. මෙන්න මේක මේ තර්කය අනුව ගැලපෙනවා කියලා එහෙම පිළිගන්න එපා කියනවා. මා තක්ක හේතු. ඊළඟට න්‍යාය අනුව සිද්ධ වුණා කියලා පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ මෙහෙම කාරණා 10ක් ඉදිරිපත් කරනවා. යමක් පිළිගන්නකොට මෙන්න මේ කාරණා තුලින් පිළිගන්න එපා කියලා. ඒකනලා බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට ඉදිරිපත් කරනවා හොඳයි කාලාමවරුනි මම ඔබලට යම් දෙයක් කියන්නම් ඒ දේ ඔබලට හොඳයි කියලා හිතෙනවා නම් උත්තර දෙන්න කියලා කාලාමවරුන්ට අවස්ථාව ලබා දෙනවා. ලබා දීලා බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමවරුනි ලෝභය කියන එක කුසල්ද අකුසල්ද කියලා. එතකොට කාලාමවරු උත්තර දෙනවා ස්වාමීනි ලෝභය කියන එක අකුසල්. ඊළඟට අහනවා ලෝභය කියන එක සාවද්‍යද නිර්වද්‍යද කියලා. සාවජ්ජාවා නවජ්ජාවා වැරදි සහිතද වැරදි නැද්ද කියලා. එතකොට කාලාමවරු උත්තර දෙනවා ස්වාමීනි ලෝභය කියන එක වැරදි සහිතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි කාලාමවරුනි හොඳට හිතලා උත්තර දෙන්න. ලෝභය කියන එක මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඒක ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරනවද ගර්හා කරනවද කියලා. ඒ වෙලාවේදී කාලාමවරු උත්තර දෙනවා ස්වාමීනි ඥානවන්තයන් විසින් මේක ගර්හා කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා යමෙක් ලෝභය කියන එක සමාදන් වෙලා යම් ක්‍රියාවක් කළොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය සතුටුදායකද දුක්ඛදායකද කියලා. ඊට පස්සේ කාලාමවරු උත්තර දෙනවා ස්වාමීනි දුක්ඛදායකයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් කාලාමවරුනි ලෝභය ළඟ තියා ගන්න ඕන එකද අයින් කරන්න ඕන එකද? ලෝභය ළඟ තියා ගන්න ඕන එකද අයින් කරන්න ඕන එකද කියලා. එතකොට කාලාමවරු පිළිතුරු දෙනවා ස්වාමීනි ලෝභය අයින් කරන්න ඕන එක. ඔය ආකාරයට දුවේ පුතේ මේ ලෝභය ගැනත් ද්වේෂය ගැනත් මෝහය ගැනත් ඔය කියන කරුණු ටික විමසනවා. මොකක්ද අහන්නේ? කුසල්ද අකුසල්ද? සාවද්‍යද නිර්වද්‍යද? ඥානවන්තයන් විසින් ගරහනවද? ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරනවද? සමාදන් වීම තුළින් යහපතක් අයහපතක් වෙනවද? යහපතක් වෙනවද? මෙන්න මේ සීරස හතර ඔස්සේ බුදුහාමුදුරුවෝ ලෝභය ගැනයි, ද්වේෂය ගැනයි, මෝහය ගැනයි ප්‍රශ්න ඇහුවා. දැන් කාලාමවරු පිළිතුරු දෙනවා ස්වාමීනි ලෝභය අකුසල්. ඊළඟට ලෝභය වැරදි සහගතයි. ඊළඟට කියනවා ලෝභය ඥානවන්තයන් විසින් ගර්හා කරනවා. ලෝභය මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඒකෙන් දුකක් ලැබෙනවා. ඊළඟට ද්වේෂය ගැනත් එහෙම කියනවා. මෝහය ගැනත් එහෙම කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් කාලාමවරුනි මේ ලෝභය, ද්වේෂය, මෝහය ළඟ තබා ගත යුතු දෙයක්ද ඉවත් කළ යුතු දෙයක්ද කියලා. එතකොට කාලාමවරු උත්තර දෙන්නේ මොකද්ද? ස්වාමීනි ලෝභය අයින් කළ යුතු දෙයක්. මේ ලෝභය අයින් කරන්න, ද්වේෂය අයින් කරන්න ඕනේ. මේ දේ ඉවත් කළ යුතුයි කියලා තීරණය කරනවා. කවුද තීරණය කරන්නේ? කාලාමවරු.
අන්න සිතන්න අවස්ථාවක් දුන්න දුවේ පුතේ. විමර්ශනය කරන්න අවස්ථාවක් දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ යනවා මම මේකටම මුලට අයන්න දාන්නම් අලෝභයත් අද්වේෂයත් අමෝහයත් ගැන. එතනදි දුවේ පුතේ බුදුහාමුදුරුව අහනවා මේ අලෝභය කියන එක කුසලයක්ද අකුසලයක්ද? එතකොට කාලාමරු උත්තර දෙනවා ස්වාමීනි ඒක කුසලයක්. ඊළඟට අහනවා මේ අලෝභය කියන එක සාවද්‍යයිද නිර්වද්‍යයිද කියලා. සා කියන්නේ සහිත, වද්‍ය කියන්නේ වැරදි. සාවද්‍ය කියන්නේ වැරදි සහිතද, නිර්වද්‍ය කියන්නේ වැරදි නැද්ද කියලා. කාලාමරු පිළිතුරු දෙනවා නිවැරදි කියලා. වැරද්දක් නැහැ කියලා. ඊළඟට මේ ලෝභය මුල් අලෝභය මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඥානවන්තයන් ඒකට ගර්හා කරනවද ප්‍රශංසා කරනවද කියලා. එතන ඥානවන්තයන් කියලා කියන්නේ දුවේ පුතේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. ඊපස්සේ කියනවා ප්‍රශංසා කරනවා කියලා. ඊළඟට අහනවා අලෝභය මුල් කරගෙන යම් ක්‍රියාවක් කළොත් ඒකට ලැබෙන දුකද්ද සැපද්ද කියලා. යහපතක්ද අයහපතක්ද? කාලාමරු පිළිතුරු දෙනවා යහපතක් වෙනවා කියලා. ඔය ආකාරයට දුවේ පුතේ මේ තුන ගැනම අහනවා. ඊට පස්සේ බුදුහාමුදුර අවසානයේදී අහනවා එහෙනම් කාලාමරුනි අලෝභය ළඟ තබාගත යුතුද ඉවත් කළ යුතුද කියලා. ඊට පස්සේ කියනවා ළඟ තබාගත යුතුයි කියලා. එහෙනම් කාලාමරුනි අලෝභය කුසලයක්, ලෝභය අකුසලයක් මේ ආකාරයට බුදුහාමුදුරුව පැහැදිලි කරලා කාලාමරුන්ට තීරණය කරන්න අවස්ථාවක් දුන්නා. දැන් එතකොට දුවේ පුතේ මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන්නේ කුසල්, ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසල්. මේ අකුසල් දුරු කළ යුතු බවත් කුසල් කළ යුතු බවත් සිතන්ඩ විමසන්ඩ අවස්ථාවක් දුන්නා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව අපට ගොඩාක් වැදගත් වෙනවා. එතකොටයි මතක තියාගන්න ඕන මෙතන මොකද්ද? එකක් තමයි දුවේ පුතේ කාලාම සූත්‍රය කියන එක. මේක මතක තියාගන්න ඕනේ. ඊළඟට කේසපුත්ත කියන නියම්ගම. මේක මතක තියාගන්නට ඕනේ. ඊළඟට ඒකේ ජීවත් වෙන කාලාම වැසියන්. ඒක මතක තියාගන්නට ඕනේ. මේ කාරණා තුන අපේ ඔලුගෙඩිය ඇතුලේ තියෙන්නට ඕනේ සාමාන්‍ය පෙළ ලියන දරුවෝ. ඊළඟට අපේ මතකයට එන්න ඕනේ මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන එකයි අලෝභ අදෝස අමෝහ කියන එකයි කරුණු 6ක්. ඊට පස්සේ අපේ හිතට ගොනු කරගන්න ඕනේ මෙන්න මේ ශීර්ෂ 4. එකක් තමයි කුසල් අකුසල්ද කුසල්ද? සාවද්‍යයිද නිර්වද්‍යයිද? ඥානවන්තයන් ප්‍රශංසා කරනවද ඥානවන්තයන් ගර්හා කරනවද? කළොත් හොඳක් වෙනව නරකක් වෙනවද හොඳක් වෙනවද? ඔය කරුණු 4 මතක තියාගන්නවා. ඒ මතක තියාගෙන ඔක තමයි ප්‍රශ්න කරන්නේ. අකුසල්ද කුසල්ද? සාවද්‍ය සාවද්‍යයිද නිර්වද්‍යයිද? ඊළඟට ඥානවන්තයන් ගර්හා කරනවද ප්‍රශංසා කරනවද? ඊළඟට සමාදන් වෙලා කළොත් වෙන්නේ අයහපතක්ද යහපතක්ද? ඔය 4 මතක තියාගන්න. ඊට පස්සේ අවසානයේදී තීරණය කරනවා එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය අකුසල් අයින් කරන්නට ඕනේ. අලෝභය, අදෝසය, අමෝහය කුසල් ළඟ තියාගන්නට ඕනේ. දැන් කවුද තීරණය කළේ? ඒක තීරණය කරන්න දෙන මේ කාලාම කියන වැසියට. එහෙනම් සිතීමේ, විමසීමේ නිදහස බුදුදහම තුල හොඳින් තියෙනවා කියලා අපට තීරණය කරන්නට පුළුවන්. ඊළඟ තව කාරණාවක් තියෙනවා දුවේ පුතේ අපි මේකට සම්බන්ධ කරමු ඒක. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාවේ නම විමංශක සූත්‍රය කියලා. මම ඒ ටික මේ යටින් ලියනවා විමංශක සූත්‍රය. විමංශක මේ විමංශක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඒක අතිශය වැදගත් වෙනවා අපට. අනුන්ගේ හිත් හසර දන්නේ නැති භික්ෂුවක් විසින් ශ්‍රාවකයෙක් විසින් ඒ කියන්නේ දුවේ පුතේ පරචිත්ත විඥානන ඥානෙ නැති කෙනෙක් භාවනා කරලා පරචිත්ත විඥානන ඥානෙ ලබාගෙන නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේ හරිද වැරදිද කියලා තීරණය කරන්න අවස්ථාවක් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේනේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පරචිත්ත විඥානන ඥානෙ ලබාගත්තේ නැති ශ්‍රාවකයෙක් විසින් තථාගතයන්න් වහන්සේ හරිද වැරදිද කියලා විනිශ්චය කරන්නට මම අවස්ථාවක් දෙනවා කියලා. ඒ කරන බුදුරජාණන් වහන්සේ ඒ තීරණය කරන විදිය දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ?
මහණෙනි තථාගතයන්න් වහන්සේ ගමන් කරනකොට ඒ ගමන තුල හැසිරීම තුල රාගය තියෙනවද, ద్వේෂය තියෙනවද, මෝහය තියෙනවද කියලා බලන්න කිව්වා. මේ ලෝභය තියෙනවද, ద్వේෂය තියෙනවද, මෝහය තියෙනවද බලන්න කිව්වා. ඊළඟට තථාගතයන්න් වහන්සේ වචන කතා කරනකොට, දේශනා කරනකොට ඒ දේශනා ඇතුලේ ලෝභය වැඩෙන, ద్వේෂය වැඩෙන, මෝහය වැඩෙන කරුණු දේශනා කරනවද බලන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගමන තුල, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල ලෝභය වැඩෙන දෙයක්, ద్వේෂය වැඩෙන දෙයක්, මෝහය වැඩෙන දෙයක් තියනවද කියලා බලන්න කිව්වා. එහෙම නැත්තම් ඒක පිළිගන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සොයන්න විමසන්න අවස්ථාවක් ලබා දෙනවා මේ විමංශක සූත්‍ර දේශනාවේදී. ඔන්න අපිට මේ සිතන්න විමසන්න නිදහස දුන්නා කියන එකට තවත් හොඳ උදාහරණයක් තමයි දුවේ පුතේ මේ සූත්‍රේ. ඊළඟට තව එකක් ඔයාලට මම කියන්නම්. මේක උපාලි සූත්‍රය. උපාලි ගෘහපති කතාව. ගෘහපති කතාව. මේ උපාලි ගෘහපතිතුමා කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්තුමාගේ දායකයෙක්. අපිට ගිය පාරත් වුණා එහෙම එක්කනේ. උපාලි ගෘහපතිතුමා කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්තුමාගේ දායකයෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට මේ උපාලි ගෘහපතියා යවනවා වාද කරන්න. ඒ වාද කරන්න ගියාට පස්සේ උපාලි ගෘහපතිතුමා බුදුහාමුදුරුවෝ එක්කලා වාද කරනවා. වාදයේදී අවසානයේ මොකද වෙන්නේ? බුදුහාමුදුරුවන්ගේ දේශනාවට පැහැදිලා උපාලි ගෘහපතියා කියනවා ස්වාමීනි මම ඔබේ උපාසකයෙක් කරගන්න. දායකයෙක් කරගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එවලදී දේශනා කරනවා උපාලි ඔබ වාගේ කීර්තිමත් කෙනෙක් එකපාරට එහෙම තීරණය කරන්න එපා. තව පාරක් හිතන්න. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීනි මට හරි පැහැදීමක් ඇති වුණා. වෙන කෙනෙක් ළඟ මං ඔහොම කිව්වා නම් වහා මම දායකයෙක් කරගන්නවා. නමුත් ඔබ වහන්සේ මට කියනවා උපාලි තව පාරක් ඔබ හිතන්න කියලා. ස්වාමීනි මට මේක කියද්දි තව වතාවක් පැහැදුනා කියලා. ඊට පස්සේදී බුදුහාඳුරෝ කියනවා හොඳයි ඔබේ කැමැත්ත අනුව දායකත්වයේ ගන්න කියලා. නැවත අහනවා ස්වාමීනි දැන් මං නිගණ්ඨනාත පුත්තුමාට කොහොමද සලකන්න ඕනේ? ඒ වෙලාවේදී බුදුහාඳුරෝ දේශනා කරනවා උපාලි කලින් ඔබේ නිවස නිගණ්ඨනාත පුත්තුමාට යම්සේද ඇරලා තිබුණේ ඒ විදිහටම සලකන්න කියනවා. උපාලි ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මේ කරුණ අහනකොට මට ඔබ වහන්සේ ගැන තවත් පැහැදුනා කියලා. දැන් බලන්න උපාලිට හිතන්න අවස්ථාවක් දුන්නා. ඊළඟට විමංශක සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරන්ගේ හැසිරීම දේශනාව ගැන හොයන්න කියලා කිව්වා. එතකොට සිතීමේ විමසීමේ නිදහස තාම හොඳින් තිබුණු දහමක් මේක. ඊළඟට දුවේ පුතේ ධම්මපදයේ ගාථාවක් තියෙනවා. ඒක ඔයාලගේ 11 ශ්‍රේණියටත් එනවා. අපි අර ධම්මපදයෙන් ජීවිතයට දහම් බිඳක් කියන පාඩමේදී එතන එන නතං කම්මං කතං සාදු කියන එක. යම්කිසි ක්‍රියාවක් කළාට පස්සේ ඒක විපාක ලැබෙනවා නම් දුක් සහිතව කරන්න එපා කියනවනේ. හොඳ විපාකයක් ලැබෙනවා නම් කරන්න කියනවනේ. තංචකම්මං කතං සාදු කියලා ඒ ගාතාවත් අපට වැදගත් වෙනවා. ඒත් මෙන්න මේ කියන කරුණු කාරණා ටික අපට අතිශයින් වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ සිතීමේ විමසීමේ නිදහස ගැන කතා කරද්දී. ඒක නිසා ඔයාලට ගොඩාක් වැදගත් වෙන්නේ මෙන්න මේ සූත්‍ර දේශනාව සහ මෙන්න මේ ගම සහ මෙන්න මේ නම. එතකොට මේ කරුණු හතර ඔයාලා මතක තියාගන්නට ඕනේ. සමස්ත පාඩමෙන් අපි සාරාංශ ගත්තොත් ඔය ටික තමයි එන්න ඕනේ. ඊට අමතරව ඔයාලට එකතු කරන්න පුළුවන් මෙන්න මේ කරුණු කාරණා. එතකොට යමක් තමන් කළොත් ඒකට විපාක විඳින්න වෙනවා. අන්නාගම්මල කියලා දෙන්න ඔබ කරන දේ දෙවියන් වහන්සේ සමාව දෙනවා කියලා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ. ඒක නිසා දුවේ පුතේ සිතීමේ නිදහස විමසීමේ නිදහස තාම හොඳින් තිබුණු දහමක් තමයි තියෙන දහමක් තමයි ඉදිරියටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. හොඳයි ඔය කරුණු කාරණා ටික තමයි ඔයාලට කියන්න තිබුණේ. එහෙනම් අදට අපි පාඩම අවසන් කරනවා. සෑම මොහොතකම මතක තියාගන්න මම සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයට ඒ සාමාර්ථයක් ගන්නවා කියන සිහිනය ඔයාලගේ ළඟ තියෙන්නට ඕනේ.
ඒක තියාගෙන කටයුතු කරන්න කියන එක මම මතක් කරනවා. එහෙනම් දුවේ පුතේ අදට අපි නවත්තමු පාඩම. ඔයාලා සෑම දිනාටම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනම නැගිටින්නකෝ. හොඳයි. තෙරුවන් සරණයි. ඔබ මෙතුවක් පුරාවට ඉතාම අමාරුයි කියලා හිතාගෙන හිටපු විෂයක්. එහෙම නැත්නම් වැඩි උනන්දුවක් දක්වපු නැති විෂයක්. මම දන්නවා ඔබ මේ වෙන විට මේ විෂය වෙනුවෙන් ඉතාම බොහෝ සෙයින් කැප වෙනවා. ඒකට හේතුව තමයි අකුරට පෙර මග වැඩසටහන් මාලාව පින්වත් දරුවන්ට බොහෝ සෙයින් සමීප වැඩසටහනක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඉතින් අපි සූදානම් වෙනදා වගේම අනිකුත් සතිවල ඉදිරි සතිවල කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු අපේ www.thebuddhist.tv කියන වෙබ් පිටුවේ වගේම The Buddhist TV කියන Facebook ගිණුමෙත් පළ කරන්න. ඔබට පුළුවන් ඉතා පහසුවෙන් එය ඔබ වෙත ලං කරගෙන මේ පාඩමත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේම සිහිපත් කරන්න කැමතියි. පින්වත් ඔබට පුළුවන් මේ දරුවන්ගේ නුවණැස දියුණු කරන මෙම වැඩසටහනට දායකත්වයේ සපයන්න. ඒ සඳහා 0117 215යි 288 කියන දුරකථන අංකය ආමන්ත්‍රණය කළොත් ඔබට පුළුවන් මේ දායකත්වය දරන්නේ කොයි ආකාරයෙන්ද කියලා අසා දැනගන්නට. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා අකුරට පෙරමග වැඩසටහනේ ඔබ මේ දක්වන දායකත්වයෙන් යම් මුදලක් අපේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්නට පිටුවහලක් කරගන්නට උන්ට ශිෂ්‍යත්ව කිහිපයක් ප්‍රදානය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සිහිපත් කිරීම සමගින් අපේ සූදානම් වන්නේ අද දවසේ මේ වැඩසටහන එහෙම නැත්නම් මේ විෂය නිර්දේශය අල්ලලා කළ පාඩම ඉතාම වමනාවෙන් අපේ දරුවන්ට සමීප කරලා දෙන්නට අපේ ආරාධනයෙන් වැඩම කොට වදාළ රදාවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ඒ වගේම ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි අපට නම කියන රදාවඩුන්නේ ඥාන විමල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාරක ස්තුතිය පුද කරන ඒ වගේම උන්වහන්සේ කරගෙන යන ලබන මෙහෙවරයන් තව চিරාත් කාලයක් කරගෙන යන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අකුරට පෙරමග මෙතකින් නිමාවටපත් කරනවා. සුපින්නත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.